listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. ආයුබෝවන් සිඩ්නි නගරයේ සිට ගුවනට එක්වන විදුර සිංහල සංග්‍රහය සමගිනුයි ඔබ මේ එක් වී සිටින්නේ. සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංගමාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවි තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිඩ්නි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.viduramedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකියි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකි අපගේ දුරකථන අංකය 0425 272 945 හෝ 0433 330 638. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ හෝරාව ඔබ අප හමුවන හෝරාව FM 99.9 සුසර කරගත්තාට බොහොමත්ම ස්තුතියි. අන්තර්ජාලයේ swrfm.org ඔස්සේ සවන් දෙන ඔබවත් සාදරයෙන් පිළිගන්නවා විදුර සිංහල සංග්‍රහයට. මදින් මද දවල් කාලයේ වැඩි වෙමින් රාත්‍රී කාලයේ කෙටි වෙමින් දවල් කාලයේ සීතල මදින් මද අඩු යන සංක්‍රාන්ති සමයකයි අපි ඉන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. ඔබ ඇතැම් විට උණුසුම් වෙනවත් ඇති මේ දවස්වල ලැබෙන විදුලි බිල්පත් දිගහැරලා බැලුවාම. ඉතින් අපි අද බලනවා මේ අපිව උණුසුම් කරන මේ විදුලි බිල් මෙච්චර වැඩි වෙන්නේ ඇයි කියලා. ඒකම මේ කෑම ලෑස්ති කරගෙන සිනුවරට ආපු ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනක මෙන්ඩිස්, මාධවි මල්වත්ත සම්බන්ධ කරගන්නවා වැඩසටහනේ දෙවන භාගයේදී උපුල්. සුපුරුදු පරිදි සතියේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන නැවුම් පුවත් ප්‍රජා නිවේදනත් මියුරු ගී කීපයකටත් ඉඩ ලද අයුරින් ක්‍රීඩා තොරතුරුත් ඔබට ගෙනෙන්න සූදානම් සිටිනවා. මම සුජීව මුදලිගේ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඔබට කතා කරනවා උපුල් පාදුක විදාන. යටගිය දවස අද වගේ දිනක මොකද වුණේ? අද වර්ෂ 2014 ජූලි 24 වෙනි බ්‍රහස්පතින්දා. කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය සඳහා මුලින්ම පේටන්ට් බලපත්‍රයක් නිකුත් කෙරුණේ 1806 වසරේ අද වගේ දවසකයි. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන ජල පොම්පයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් නිකුත් කෙරුණේ 1844 අද වගේ දවසකයි. ඇමරිකාවේ කේප් කැනවරල් මධ්‍යස්ථානයේ සිට ප්‍රථම රොකට්ටුව අභ්‍යාසගත කරනු ලැබුවේ 1950 වසරේ අද වගේ ජූලි 24 වන දාවකයි. සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් තවත් ග්‍රහලුවක් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාල විද්‍යාඥයන් විසින් සොයාගැනුනේ 1991 වසරේ අද වගේ දවසකයි. ඔබට මතකද ගල්ලොය සීනි කම්හල? ගල්ලොය සීනි කම්හලේ ප්‍රථම සීනි නිෂ්පාදනයේ පරිභෝජනය සඳහා නිකුත් කරන්නේ 1961 වසරේ අද වගේ දවසකයි. කොළඹ ඔබ්සර්වර් පත්‍රය ඔබට මතක ඇති. එදා The Observer පුවත් පත ලෙස නම් කරනු ලැබුවේ 1835 දී අද වගේ දවසකයි. පානදුරාවාදයේ පැවැත්වීම සඳහා බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම් නායකයන් අතර ඒකාබද්ධ ගිවිසුමක් ඇති කර ගැනුණෙත් 1873 අද වගේ දවසකයි. ඉතින් ඒ යටගිය දවස අද වගේ දිනක බොහෝ සිදුවුම් සිදු දිනකයි අප මේ හමුවන්නේ විදුර සිංහල සංග්‍රහය තුළින් අද වර්ෂ 2014 ජූලි 24 වන බ්‍රහස්පතින්දා. ශ්‍රී ලංකාවෙන් ලැබෙන තොරතුරු අතර මේ දිනවල ප්‍රධාන තැනක් ගන්නවා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් හමු වෙන මත්ද්‍රව්‍ය මත්කුඩු පිළිබඳව. ඉතින් 2014 මහා මත්කුඩු තොගය වන කිලෝ 100ක මත්කුඩු
තොගයක් අල්ලාගත් බව පසුගියදා නික පුවත්පත් මගින් වාර්තා කෙරුණා. මේ වටිනාකම රුපියල් කෝටි 70ක් වන බවයි මේ පොලිස් ආරංචි මාර්ගවලින් දක්වන්නේ. පාකිස්තානයේ සිට ගෙන්වනු ලැබූ ප්ලාස්ටික් මෝල්ඩින් මැෂින් ගෙන්වන මුවාවෙන් කන්ටේනර් එක බහා ගෙනා මෙම කිලෝ 100ක තොගය පසුගියදා රේගු පරීක්ෂණ අංගණයකදී සොයාගත් බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක W.A. කුලතිලක මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියා. පාකිස්තානයේ සිට මෙරටට මෝල්ඩින් මැෂින් 3ක් අඩංගුව එවූ එම බහලුම දැඩි පරීක්ෂාවට ලක් කර බවත් පාකිස්තානයේ කරන ලද දැනුම් දීමකට අනුව රේගු බහලුම් උපරිම බහලුම් අංගණය වෙත පසුගියදා ගෙන ගොස් කරන ලද මෙම පරීක්ෂණවලදී මෙම කිලෝ 100ක තොගය සොයාගත් බවයි එම මේ තොරතුරු වලින් වැඩිදුරටත් දක්වා සිටින්නේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කාසිවල හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම පන්සල්, කෝවිල්, පල්ලි, පාසල් මේ කාසි භාවිතයට ගැන විවිධ වෙනත් ස්ථානවලට රැස් කරන කාසි වෙළඳපොළ සංරක්ෂණයට එක් නොකිරීම සඳහායි මේ කාසි හිඟේ ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ කාසි කැටවලට එකතු කිරීම. ඉතින් රුපියල් මිලියන 2346ක කාසි වෙළඳපොළට නිකුත් කරන්නට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කළා තියෙනවා. නිකුත් කරලා තියෙන රුපියල් 10 කාසි ප්‍රමාණය රුපියල් මිලියන 157ක් වටිනවා. රුපියල් 5 කාසි රුපියල් මිලියන 604ක් වශයෙන් නිකුත් කරලා තියෙනවා. රුපියල් 1 කාසි රුපියල් මිලියන 711ක් සහ රුපියල් 2 කාසි වල වටිනාකම රුපියල් මිලියන 503ක්ද වෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට බොහෝ රටවල විශේෂයෙන් ලංකාවෙත් ඒ වගේම ඕස්ට්‍රේලියාවෙත් මේ ලය පිළිකාවලින් එහෙම නැත්නම් පෙනහළු පිළිකාවලින් පුජ්‍යලයන් ආරක්ෂා කර ගැනීමට දුම්කොළ නිෂ්පාදන සඳහා වෙළඳ දැන්වීමකින් තොරව මේ පැකට් විකිණීමට පියවරගෙන තිබෙනවා. ඉතින් මේ දුම්පානය නිසා ලය පිළිකාවල එහෙම නැත්නම් මේ පෙනහළු පිළිකාවන් වැඩි මියගිය පුජ්‍යලයෙකුගේ බිරිඳකට ඩොලර් බිලියන 23.6ක වන්දියක් ගෙවන ලෙස පසුගියදා ඇමරිකානු අධිකරණයකින් එරට දුම්කළ සමාගමකට නියෝග කොට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මරණයට පත් වෙලා තිබෙන්නේ මේ පෙනහළු පිළිකාවෙන් 1996 වසරේ. ඉතින් මේ නඩු තීන්දුවට විරුද්ධව ඇපෑලක් එම දුම්කොළ සමාගම විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඒ තොරතුරු වලින් තවදුරටත් දක්වා සිටින්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝබිත හිමි හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල නායකයන් පොදු එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අද සවස 2ට කොළඹ නවනගර ශාලාවේදී විද්වත් හමුවක් පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වන මතය රට පුරා ජනතාවගෙන් අත්සන් ලබාගෙන ප්‍රචාරය කිරීමේ වැඩසටහනකුත් මෙහිදී ආරම්භ කිරීමට නියමිතයි. මෙම විද්වත් හමුවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, දමිළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, නවසිහල උරුමේ නායක සරත් මනමේන්ද්‍ර, රුහුණු ජනතා පක්ෂයේ මහලේකම් අරුණ සොයිසා, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යන මහත්මීන් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක නායකයෝ සහ විද්වත්තු සහභාගී වෙනවා කියලායි අපට ලැබෙන තොරතුරු වල සඳහන් වන්නේ. මේ අතරේ ලංකාව රාජ්‍ය කටයුතු වලදී ලෝකේ හොඳම රටවල් අතරට කියන්නේ රාජ්‍ය සංවර්ධන කටයුතු වලදී ලෝකේ හොඳම රටවල් 4 අතරට පැමිණ තිබෙන බව ඒ විශේෂ ප්‍රගති අභිහාසන් නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් දේවපුර මහතා පසුගියදා පවසා සිටියා. එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සංවර්ධන වාර්තාවේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බවත් එම වාර්තාවට අනුව ලංකාව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සංවර්ධන දශකයේ ස්ථාන 41 ඉහළ යමින් 2012 වසරේ රටවල් 193 අතරින් 115 වෙනි ස්ථානයට පසු පැමිණි බවත් මෙවර 74 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින බවත් මේ තොරතුරුකින් දක්වා සිටිනවා. පසුගිය සතියේදී පුවත් අතර පළමු ස්ථානයට පැමිණුණේ මැලේසියානු ගුවන් යානයේ කඩා වැටීමයි. මැලේසියානු ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කිරීම මගින් විනාශ වුණු බවයි මේ වෙන විට කටකතා පැතිර යන්නේ. ඒ වගේම තහවුරු වී තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර කමිටුවක් පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කරනු ලැබුවා. රුසියාව කිසිදු විරුද්ධත්වයක් පෑවේ නැහැ. මේ හේතුව නිසා ඉදිරියේදී හැකිතරම් ඉක්මනින් මේ ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම මෙම ඛේදවාචකයේ තිබූ ස්ථානයෙන් පරීක්ෂා කිරීම සඳහා යනු ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතරේ
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් මේ වනකොට ඉතා දරුණු අන්දමින් පැවතින බව තොරතුරුලින් වාර්තා වෙනවා. මේ වනකොට ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර සහ පාබල මෙහෙයුම් නිසා මියගිය පලස්තීන වැසියන්ගේ ප්‍රමාණය 350ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තොරතුරින් දක්වා සිටිනවා. පසුගිය ජූලි 8 වෙනිදා ආරම්භ කර මෙහෙයුම නිසා ඊශ්‍රායලයෙන් සොරදාරුන් 5 දෙනෙකුත් මේ වනකොට මිය ගොස් ඇති බවත් තවදුරටත් ඒ තොරතුරු වලින් දක්වා සිටිනවා. හොඳයි. ඉතින් අද අපගේ වැඩසටහනේ ප්‍රථම ගීතය වෙත යමු. මෙම ගීතයේ ගායනය විශාරද කෝලිත බානු දිසානායක මේ නීතිඥ චාල්ස් ඩයස් ෂූරින්ගේ විදුර නාට්‍යයේ එන ගීතයක්. මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ කුයිබ වෙන්නේ දෝ දැන් පෙන්වා දෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ පේන දෙඩි ద్వාර පෙනියා මුරකාවල රැඳි සෙබළු පෙනියා පේන දෙඩි ద్వාර පෙනියා මුරකාවල රැඳි සෙබළු පෙනියා නොම පෙනී රජුගේ ශාලා අපි හරඹයන්ට යමු මහල් වටායා පෙනී රජුන්ගේ ශාලා අපි හරඹයන්ට යමු මහල් වටායා පෙනී රජුන්ගේ ශාලා මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ මාලිග ආන් පෙනියා මුරගේ වාසල වහලා මාලිග ආන් පෙනියා මුරගේ වාසල වහලා අපි හරඹයන්ට යමු මහල් වටායා පෙනී රජුන්ගේ ශාලා අපි හරඹයන්ට යමු මහල් වටායා පෙනී රජුන්ගේ ශාලා මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ කුයිබ වෙන්නේ දෝ දැන් පෙන්වා දෙන්නේ දෝ මිතුරින්ද රාජ මාලිගා කුයිබ වෙන්නේ දෝ කුයිබ වෙන්නේ දෝ කුයිබ වෙන්නේ දෝ මියුරු රසයි ඇවුම් හඬයි සවන් දුරට විදුර
පසුගිය සතියන්තයේදී වසර 2කට මදක් වැඩි ආයු කාලයක් වළඳා ඔස්ට්‍රේලියානු කාබන් බද්ධ කාලක්‍රියා කළා. විදුලි විල්පත් ඉහළ යාමට ප්‍රධාන හේතුව කාබන් බද්ධ බව පුනපුනා ලිබරල් නැෂනල් සන්ධාන රජය මැතිවරණයට පෙර පැවසුවත් කාබන් බද්ධ ඉවත් වූ පසුත් ඉදිරි වසර 5 තුළ විදුලි බිල ඉහළ යාමේ තර්ජනයකට නිව් සවුත් වේල්ස් වාසීන් මුහුණ දී සිටිනවා. මේ කෙටි උත්සාහය පසුගිය වසර කීපයේදී 100%කින් විදුලි බිල වැඩිවීමට හේතු සොයා බැලීමත් ඉදිරි වසරවල විදුලි බිල ඉහළ යාමට හේතුත් සොයා බැලීමයි. ඔස්ට්‍රේලියානු බලශක්ති කොමිසමට අනුව රිනියුබල් එනර්ජි නැතිනම් ප්‍රතිචක්‍රීය බලශක්ති ඉලක්ක සපුරාලනු සඳහා පසුගිය කාලයේ 4%කින් විදුලි බිල වැඩිව තිබෙනවා. කාබන් බද්ධ නිසා ඇති වූ කාබන් මිල නිසා තවත් 9%ක් විදුලි බිලට එක් වුණත් බිල්පත වැඩි විය යුතුව තිබුණේ 13%කින් පමණයි. නමුත් පසුගිය කාලයේ විදුලි බිල් 100%කින් නැත්නම් 1%කින් වැඩි වුණේ කොහොමද? මේ කලක් මූල්‍ය විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කොට දැනට සත්ව ගොවිපලක් මැනිං වැලි ප්‍රදේශයේ පවත්වාගෙන යන බෲස් රොබර්ට්සන්. I just always got my bill and thought, wow, that's gone up a lot, but that's life. මගේ බිල දැක්කම සෑහෙන වැඩි වෙලා කියලා හිතුණා. ජීවිතේ එහෙම තමයි කියලා මම හිතුවා. ඒත් මේ ගැන කොහොමද වැඩි වුණේ කියලා හාරවුසලා බලන්න පටන් ගත්තට පස්සේ මට තේරුණේ දේශපාලඥයෝනුයි මේ ව්‍යාපාරයේ යෙදලා ඉන්න අයයි කරන එකතු කිරීම සැසදෙන්නේ නැහැ කියලා. සමහර දේශපාලඥයෝ කාබන් බද්දටත් හරිත පිළිවෙතටත් බැනෑඩ ගැහුවත් ඒව නොවේ මේ බිල් වැඩිවීමේ ප්‍රධාන හේතුව. මේ වැඩිවීමට ප්‍රධාන හේතුව විදුලි බල ජාලයයි. The main game is the network. බෲස් දක්වන මේ ජාලයට අපේ නිවසට විදුලිය ගෙනෙන රැහැන්, විදුලි කණු සහ විදුලි උත්පාදන යන්ත්‍ර අයත් වෙනවා. රජයේ අවසරය මත වසර 2009 සිට විදුලි ජනන සහ බෙදාහරන සමාගම් විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 45ක් වැය කොට තිබෙනවා. මේ විදුලි රැහැන්, විදුලි කණු අලුත් වැඩියාවටත් ගණනින් වැඩි කිරීමටත් මේ මුදල් යොදවා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වැඩිවන ඉල්ලුමට සරිලන ස්ථාවර අඛණ්ඩ විදුලි නිෂ්පාදනයක් සහ බෙදාහැරීමක් සඳහා යටිතල පහසුකම් ඉදිකිරීමට ආයෝජනය කළ යුතු බවත් එසේ නොකළහොත් විදුලිය ඇනහිටීම්, විදුලි කප්පාදු අනිවාර්ය විය හැකි බවටත් වන භයානක පින්තූරයක් රජයට පෙන්වන මෙම ව්‍යාපාර ඩොලර් බිලියන 45ක් පාරිභෝගිකයන්ගේ බිලට එකතු කරනවා වසර 2009 සිට රජයේ අනුමැතිය ඇතිව. එහෙත් නොසිතූ විරූ ලෙස කිසිවකු බලාපොරොත්තු නොවූ ලෙස තවත් සංක්‍රාන්තියක් පසුබිමේ සිදුවනවා. ඔස්ට්‍රේලියානු සෝලා කවුන්සිලේ විධායක අධ්‍යක්ෂ ජෝන් ග්‍රිම්ෂෝ ABC මාධ්‍යජාලයේ ජෙස් හිල් වෙත අදහස් දක්වමින්. In 2009, demand fell for the first time in Australia's history by 2.5%. And the experts... පතාවට ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වසර 2009 දී 2.5%කින් පහට වැටුණා. විද්‍යුතුන් ඔළුව කහ කහ කිව්වත් ඉල්ලුම වැඩි වෙනවා කියලා ඊළඟ අවුරුද්දේ සිදු වුණේ 2.5%කින් ඉල්ලුම අඩුවීමයි. ඒත් සමාගම් අපිට කිව්වේ ඉල්ලුම වැඩි වෙනවා කියලායි. පැහැදිලිවම ඉල්ලුම පහත වැටෙමින් තිබුණේ. දිගටම රැහැන් වලට කණු වලට මුදල් ආයෝජනය කළා. අපි මේ ගෙවන්නේ ඒ ආයෝජනය කළ මුදල්. මෙම වැය කළ මුදල් විදුලි බිලේ කොපමණ ප්‍රමාණයක්ද? මේ බෲස් රොබර්ට්සන් නැවතත්. And our bills have basically doubled in the last 6 years. පසුගිය වසර 6 තුළ අපේ බිල් දෙගුණයක් වෙලා වැඩි වුණු රුපියල් ඩොලර් 1000න් ඩොලර් 580ක් ඒ කියන්නේ භාගයකට වැඩි අය කරලා තියෙන්නේ විදුලි ජාලය පවත්වාගෙන යාම වෙනුවෙන්. විදුලි බිල් වැඩිවීම නිසා විදුලිය අරපරිසමින් පාවිච්චි කිරීම මෙම ඉල්ලුම අඩුවීමට යම් පමණකට බලපෑවත් සත්‍යය ඊට ඉඳුරාම වෙනස්ව තිබුණා. ප්‍රතිචක්‍රීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් විසින් දෙනු ලැබූ ප්‍රතිලාභ සහ සහන මත බොහෝ ගෙවල් වල වහලේ සෝලා පැනල් ඉදිවෙමින් තිබුණා. සෝලා ජනක මගින් නිපදවන විදුලිය තම ප්‍රයෝජනයටගෙන ඉතිරිය විදුලි පද්ධතියට දීමයි මෙම ඔස්ට්‍රේලියානු විදුලි ඉල්ලීම වසර 2009 දී පහත වැටීමට ප්‍රධාන හේතුව.
මෙම ක්‍රියාවලිය නිසා විදුලි ජනන ආයතනවලට පාඩු වෙන්නේ කෙසේදයි ජෙස් හිල්ට විස්තර කරන ඔස්ට්‍රේලියානු ආයතනයේ රිචඩ් ඩෙනිස්. Solar panels have got this great trick. They make lots of electricity when the sun is shining. That's when we like to turn our air conditioners on. When everyone turns their air conditioners on at 4 o'clock on a hot Thursday afternoon, we've got people coming home from school turning the air conditioners on. The factories are still open. People are starting to cook dinner. The kids are in the bath. We have enormous demand for electricity for these short periods of peak demand. And that's when solar panels are at their best. So solar panels are actually pumping quite a large amount of energy in during these periods of peak demand, and that's pushing down the peak price. Now that's great for everybody except the so-called baseload power stations, because the baseload power stations used to be able to sell their electricity for a much higher price at 4 o'clock on that hot Thursday afternoon. Those peak demand days are fantastically profitable for the big coal-fired power stations. In fact, it's been estimated that they make around 25% of their annual profit from around 36 hours of electricity supply. And now there's a new kid on the block, and that is solar. And from the coal-fired power station point of view, you couldn't have a worse competitor, because solar is at its best when the market is at its most profitable. විදුලි කණු සහ රැහැන් සඳහා වන ආයෝජන නිසා තාප බලාගාරවල ජනනය වන බලශක්ති ඒකකයක නිපැව් මිල විකුණු මිලට වඩා වැඩි වෙමින් පවතිනවා. හිරු එළියෙන් වායු බලයෙන් නිපදවන බලශක්තියෙන් සඳහා වැඩියෙන් ජනතාව යොමු වන නිසා විදුලි පද්ධතියෙන් විදුලිය ප්‍රයෝජනයට ගන්නා නිවෙස් ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. දිගින් දිගටම අඩු ඉල්ලුමක් විදුලිය සඳහා පැවතීම විදුලි ජනන සහ බෙදාහරණ සමාගම් වලට ඉසිලේ නොහැකි පාඩුවක්ව තිබෙනවා. මේ අනුව හිරු එළියෙන් වායු බලයෙන් යනාදී ප්‍රතිචක්‍රීය කරන විදුලි උත්පාදක ක්‍රම අවම කිරීම සඳහා ව්‍යාපාර මේ වන විට උත්සාහ දරමින් සිටිනවා. පරිසර දූෂණය සිදුවන කාබන් වායු පරිසරයට නිකුත්වීම අවම කිරීමේ අරමුණින් වසර 2020දී මුළු බලශක්ති නිෂ්පාදනයෙන් 20%ක් නැතිනම් ගිගාවොට් පැය 41,000ක් ප්‍රතිචක්‍රීය බලශක්ති උත්පාදක මගින් ජනනය කරවීම ඉලක්ක කොටගෙනයි මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් ජනතාවට සහන දෙනු ලබන්නේ පසුගිය වසරවල. නමුත් විදුලි පරිභෝජනය අඩුවීම නිසා මෙම ප්‍රතිචක්‍රීය විදුලි ජනක ඉලක්ක අඩු කළ යුතු බවයි ඔස්ට්‍රේලියානු බලශක්ති සපයන්නන්ගේ සංගමේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් වොරන් පවසන්නේ. When the RET legislation was passed, it was expected that 41,000 gigawatt hours ප්‍රතිචක්‍රීය විදුලි ඉලක්ක පනත සම්මත වෙද්දී වැඩිවන ඉල්ලුමට අනුව ගිගාවොට් පැය 41,000ක් ඒ කියන්නේ මුළු බලශක්ති නිෂ්පාදනයෙන් 20%ක් ප්‍රතිචක්‍රීය විදුලි නිෂ්පාදනය විය යුතුයි කියලා අපි හිතුවේ. ඒත් ඉල්ලුම අඩු වෙද්දී ගිගාවොට් පැය 41,000ක් කියන්නේ මුළු නිෂ්පාදනයෙන් 30%ක්. පනත ගෙනෙන අවස්ථාවට වඩා වෙනස් තත්ත්වයක් දැන් තියෙන්නේ. ඒ නිසා මුළු ව්‍යාපෘතිය පිළිබඳව නැවත සලකා බැලිය යුතුයි කියලායි මම හිතන්නේ. And can't work under the current conditions of an oversupplied market. I don't really think it's competition. I mean, the reason that we have renewable energy entering the market is because it is being regulated in. It's at a higher price. So if you want competition, then that's fine. But then you don't need a renewable energy target, and then renewables can bat on themselves. මේ වන විට සියලුම පාරිභෝගිකයන් විදුලි ජාලය සඳහා සම්මත මිලක් ගෙවනවා පද්ධතියට සම්බන්ධව සිටීම සඳහා. මීට අමතරව පාවිච්චි කරන සෑම විදුලි ඒකකයටම අමතර මුදලක් ජාලයට ගෙවනු ලබනවා. සෝලා පැනල් ඇති අය අඩු විදුලි ඒකක ගණනක් පාවිච්චි කරලා අඩු මුදලක් ගෙවද්දී වැඩිපුර පාවිච්චි කරන අය වැඩිපුර මුදලක් ගෙවනවා විදුලි ජාලය සඳහා සම්බන්ධව සිටීමට. මේ වන විට විදුලි සමාගම් සියලු දෙනම විදුලි පද්ධතියට සම්බන්ධ වීමට ගෙවන සම්මත මුදල වැඩි කරන ලෙස බල කරමින් සිටිනවා. ඉදිරි වසර 5 සඳහා මිල වැඩිවීමක් ඉල්ලමනුයි ප්‍රාන්ත රජයට අයත් ඔස්ක්‍රිට් සමාගම 2% මිල වැඩි කිරීමකුත් ට්‍රාන්ස්ක්‍රිට් සමාගම 4% මිල වැඩි කිරීමකුත් සඳහා ඕස්ට්‍රේලියානු බලශක්ති පරිපාලනයට යෝජනා ඉදිරිපත් කොට තියෙන්නේ. මේ ඊට හේතු පැහැදිලි කරන ඔස්ක්‍රිට් ප්‍රධාන විධායක නිලධාරී වින්ස්
Graham. We've done an enormous amount of consumer engagement over the last 6 to 12 months. අපි පාරිභෝගිකයන් විශාල පිරිසක් සමග පසුගිය මාස 6-12 අතර සම්බන්ධතා ඇති කරගත්තා. නොකඩවා ස්ථාවර විදුලිය බෙදා හැරීම පිළිබඳව විශ්වාසනීයත්වයක් අපි ඇති කරලා තියෙන නිසා ඔවුන් අපෙන් තවත් එවැනි වැඩ කොටසක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි සමබර විය යුතුයි මේ කාරණාව පිළිබඳව. ප්‍රාන්තයේ ඊසාන දිග සහ ගිනිකොන දිග ප්‍රදේශවල නිවාස 1,80,000ක් පමණ ඉදි කෙරෙනවා. ඒ සඳහා යටිතල පහසුකම් සැපයීමට අපට සිදු වෙනවා. That those bills that they pay are less than what they are. There's a balancing issue here. The community does expect us to deliver a reliable, secure, sustainable network. The 180,000 homes that will be built in northwestern and southwestern Sydney expect infrastructure investment to be connected to the electricity grid, and we intend to do that. It isn't simply a matter of price, it's getting a balance between price and the security and reliability of the service that we provide. ඉදිරි මාස 9ක කාලය තුල මෙම ව්‍යාපාර මිල වැඩි කිරීම පිළිබඳව කරන ලද ඉල්ලීම විවිධ පාර්ශවයන්ටද ඉදිරිපත් කොට තීරණයක් ගන්නා බවයි ඕස්ට්‍රේලියානු බලශක්ති පරිපාලනීය සභාපති ඇන්ඩ්‍රු රීව්ස් පවසන්නේ. I have to be cautious on this point. We are starting an investigation. We've received proposals from the business for price increases. The circumstances are different and consumers are expecting lower prices. I can't preempt what we would be doing or what we will look at or what the conclusion will be once we've examined the material. තාප බලාගාර විදුලි ජනවල පද්ධතියට සම්බන්ධව සිටීමට සියලු විදුලි පාරිභෝගිකයන්ට බලකොට සිටින්නේ විදුලිය ගබඩා කරන බැටරි නැතිනම් කෝෂවල ධාරිතාවය පිළිබඳ ප්‍රශ්නයයි. හිරු එළිය නැති විට රාත්‍රී කාලයේ පාරිභෝගිකයන් හට තාප බලාගාර විදුලිය භාවිතය අනිවාර්ය වෙලා තියෙනවා. එහෙත් මේ වන විට විදුලිය ගබඩා කිරීමේ කෝෂ නිෂ්පාදකයන් තම තාක්ෂණය මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට සමත්ව තිබෙනවා. වැඩි කාලයක් විදුලි බලය ගබඩා කරගත හැකි මිලෙන් අඩු කෝෂ මේ වෙනට නිෂ්පාදනය වෙමින් පවතිනවා. මේ අනුව ඉදිරියේදී තාප බලයෙන් නිපදවන විදුලියෙන් යැපීමකින් තොරව ප්‍රතිචක්‍රීය බලශක්ති මගින් පමණක් යැපෙන පාරිභෝගිකයන් පිරිසක් නිර්මාණය වෙමින් පැවතීම ප්‍රාන්ත රජයන්ගේ පාරේ පවතින විදුලි ජනන ආයතන භීතියකට පත්වකොට තිබෙනවා. මේ සෝලා බලශක්ති උපදේශක නයිජල් මොරිස්. It is the next big game changer. All the numbers and all the companies that I'm too involved in the space keep showing me data that suggests that it's actually going to happen quicker than everyone thought. The Gigafactory is a plan to build the largest factory in the world for making lithium batteries. And it will change the game. The idea of the factory is to increase the scale of manufacturing in the same way that they've done in solar to, reduce the cost. And the same theory would apply in storage as it does in solar, and that is, for every doubling of capacity, that the cost should fall by about 20%. කාබන් බද්ධ ඉවත් කළ විට විදුලි බිල පහත යනු ඇති බවට මහා මැතිවරණයට පෙර ඇබට් මහතා දෙනු ලැබූ පොරොන්දුවේ පැවැත්ම මේ වෙන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
वासना दिने की महा वासना दिने की नहो वासना दिने की मेघ पामुदु चिंसिते वासना दिने की मेघ पामुदु चिंसिते නටමු පේලි පේලි ගැසී රජිදා තුටුවන මෙන් සිරියාවාසාය උනේ ආසාවි භූපති සිරියාවාසාය උනේ ආසාවි භූපති तेजसाति बेय दीपे आलोक वियते तेजसाति बेय दीपे आलोक वि रजिंदु को पृथ्वी अपे आलोक वि रजिंदु को पृथ्वी अपे तेजसाति बेय दीपे आलोक वि अपे तेजसाति बेय दीपे आलोक वि नटकिं किनिनाद जीवनि अमुपारे जुति दिदि मोसे भूपति लग देवा नटकिं किनिनाद जीवनि अमुपारे जुति दिदि मोसे भूपति लग देवा नितिना निरोगी वेवा राजा में सिंहले नितिना निरोगी वेवा वासना दिने की मेघ पामुदु चिंसिते वासना दिने की मेघ पामुदु नटमु मेली दराते पामुदु नटमु मेली दराते वासना दिने की महा वासना दिने की गोहो वासना दिने की मेघ पामुदु चिंसिते वासना दिने की मेघ पामुदु वासना दिने की मेघ पामुदु වේලාව රාත්‍රයේ 10:05 විනාඩි 31යි. විදුලි සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිගේ. බොදුබල සේනා සංවිධානයේ ගලබඩ අත්තේ ඥානසාර හිමිගේ ෆේස්බුක් ගිණුම අවලංගු කරයි. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් ඇරඹෙයි. පළවන ලෝක යුද්ධයේදී දිවිදුන් පොදු රාජ්‍ය මණ්ඩල වැසියන්ගේ අනුස්මරණ දිනයට සහභාගී වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි. යාපනයේ මුදාගත් අක්කර 26,000න් 20,000ක් යලි හිමිකරුවන්ට පවරා දෙයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍යයට ආයුධ විකුණු රටවල් 27ට ශ්‍රී ලංකාවත් අයත්. බොදුබල සේනා සංවිධානයේ මහලේකම්ගේ ෆේස්බුක් ගිණුම ෆේස්බුක් බලධාරීන් විසින් ඉවත් කරයි. වෛරීය ප්‍රකාශන සහ සංකේත අන්තර්ගත බැවින් සංවිධානයේ මහලේකම් ගලබඩාත්තේ ඥානසාර හිමියන්ගේ ෆේස්බුක් ගිණුම ඉවත් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් බලධාරීන් පවසා සිටින්නේ. ඥානසාර හිමිගේ ක්‍රියාකලාපය ෆේස්බුක් සමාගමේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය වන බව බොහෝ දෙනා තමන්ට වාර්තා කර සිටි බැවින් මෙම තීරණයට එළඹුණු බවද ෆේස්බුක් බලධාරීන් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්. මේ පිළිබඳව දෙරණ මාධ්‍ය ජාලයට අදහස් දැක්වූ ඥානසාර හිමියන්. අපි පේජේ දැනුවනම් අපි කවදාකවත් මොනම ජනවර්ගයකටවත් මොනම ආගමිකයෙකුටවත් හිරිහැරයක් පමණවන විදිහට අමතරමින් අපි නරක අසභ්‍යාකාරයේ මේ රළපරුෂාකාරයේ ප්‍රකාශ කරනවා එහෙම නැත්නම් ඔය වගේ ඡායාරූපෝ කිසිවකම පළ කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි දිගින් දිගටම ආගමික ශාස්ත්‍රවරුන්ට අපහාස කරමින් අතන් කණ්ඩායමක් ඒ බුදුහාමුදුරන් දෙන්න පුළුවන් වරත් ආගමික ශාස්ත්‍රවලට දෙන්න පුළුවන් ඒ කරන්න එපා කියලා
අපි තමයි ඇත්තටම දිගින් දිගටම අන්තර්ජාලයේ පෝස්ට් හදමින් අපේ තරුණ දරුවෝ විශාල කැපකිරීමක් කළා. මොකද මේ විදිහට ගියොත් මේක ලෝකෙටම තර්ජනය කරන සමනක් නෙවෙයි, අවිහිංසාවාදී සියලු සමාජයන්ට අවසරණයි. මේ අතර අමාත්‍ය චම්පික රණවක මහතාගේ Facebook ගිනුමද විසන්ධි කොට ඇතැයි කොළඹ ජනමාධ්‍ය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා කළේය. මේ පිළිබඳව අමාත්‍යවරයා Facebook පරිපාලන කමිටුවට විද්‍යුත් තැපෑලක් මගින් දන්වා ඊට හේතු විමසා ඇත. මේ පිළිබඳව සොයා බලා ඉදිරි දිනක තමන් දැනුවත් කරන බව දක්වමින් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි රණවක අමාත්‍යවරයා මාධ්‍යවලට පවසා තිබේ. තමන්ගේ නිල පිටුපෙහි විවිධ අදහස් සහ මත දරන 21000ක් පමණ පිරිසක් සිටින බව දක්වන අමාත්‍යවරයා අද උදෑසන Facebook කී කරන ලද අධ්‍යයනයකදී තම ඡායාරූපයේද සමග තම නමට සමාන නම් ඇති Facebook ගිණුම් 5ක් සොයා ගැනීමට හැකි වූ බවද දක්වයි. ඒවායේ අන්තර්ගතයේහි විවිධ ව්‍යාජ විස්තර සහ මහ ජනතාව මුලා කරන තොරතුරු ඇති බවද දක්වන චම්පික රණවක අමාත්‍යවරයා තම Facebook ගිණුම විසන්ධි කිරීම පිටුපස සංවිධානයක් ඇතැයි තම විශ්වාසය පළ කරයි. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් ආරම්භයි. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජුණිගේ ප්‍රධානවත් සමාරම්භක උත්සවය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී ඊයේ රාත්‍රියේ ආරම්භිනි. පොදුරද මඩලු ක්‍රීඩා උළෙලේදී රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් දින 11ක් පුරා ඉසව් 17ක් සඳහා තරඟ වදින බවයි විදේශ මාධ්‍ය වාර්තා කොට තිබුණේ. ආරාධනයක් ලැබී තිබුණද පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සමාරම්භක උළෙලට සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් බව දක්වන විදේශ ජනමාධ්‍ය ස්කොට්ලන්තයේ දමිළ පිරිස් විසින් සංවිධානය කොට තිබූ විරෝධතා හමුවේ ජනපතිගේ සංචාරය අත්හරින්නට ඇතැයි අනුමාන කරයි. එහෙත් දැනට ග්ලාස්ගෝ වෙත ළඟා වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ BBCට පවසා සිටියේ ඌව පළාත් සභා මැතිවරණය ඇතුළු කලින් යොදාගෙන තිබූ වැඩ කටයුතු නිසා ජනාධිපතිවරයා සමාරම්භක උත්සවයට සහභාගී නොවූ බවයි. පොදුරද මඩලු ක්‍රීඩා උළෙල පිළිබඳව වැඩි තොරතුරු ක්‍රීඩා සංග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. මේ ග්ලාස්ගෝදී අගෝස්තු 4 වෙනිදා පැවැත්වීමට නියමිත පළවන ලෝක යුද්ධයේදී දිවිදුන් පොදු රාජ්‍ය මණ්ඩල රටවල වැසියන් අනුස්මරණ උත්සවයට සහභාගී වීමට ලද ආරාධනයද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කොට ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය අනාවරණය කරයි. බ්‍රිතාන්‍ය රජයේ දුර්වල ආරක්ෂක විධිවිධාන නිසා ජනාධිපතිවරයා ග්ලාස්ගෝහි සංචාරය නොකිරීමට තීරණය කළ බවයි වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කොට සිටිනුයේ. කලින් වතාවේ ජනාධිපතිවරයා ලන්ඩනයේ සංචාරක යෙදුණු අවස්ථාවේ බ්‍රිතාන්‍ය ආරක්ෂකන්ද අංශ බලා සිටියදීම විරෝධතාකරුවන්ගෙන් ජනපති රථ පෙළට බෝතල් සහ ටින් ප්‍රහාරයක් එල්ල වූ බව සිහිපත් කරමින් ලිපියක් යවන විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගෝස්තු 4 වෙනිදා අනුස්මරණ උත්සවයට සහභාගී නොවන බව සංවිධායකයන්ට දන්වා ඇත. යාපනයේ මුදාගත් අක්කර 26000න් 20000ක් යලි හිමිකරුවන්ට පවරා දෙයි. ත්‍රස්තවාදීන් විසින් දශක 3ක කාලයක් පුරා එහි බලහත්කාරයෙන් පවරාගෙන කඳවුරු බැඳගෙන සිටි ප්‍රදේශ හමුදා භාරයට ගැනීමෙන් අනතුරුව මෙසේ බහර දී තිබෙන බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ. ප්‍රදේශීය ජනතාවගේ ආරක්ෂාව පිණිස පිහිටුව ඇති රජයේ හමුදා කඳවුරු සඳහා පවරාගත් ඉඩම් ඒවායේ හිමම් කරුවන්ට රජය මගින් මුදල් ලබා දී තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි. මිරිසුවිල් හමුදා කඳවුර සම්බන්ධයෙන් පෙරේදා පැවති විරෝධතාවයක් පිළිබඳව ඊයේ පැහැදිලි කිරීමක් කරමිනුයි හමුදා ප්‍රකාශකයා මේ බව අනාවරණය කොට සිටියේ. කලින් වන්දි මුදල් ලබා ගැනීමට කැමැතිව සිටි කාන්තාවක කිසියම් පිරිසකගේ ඕන එපාකම් මත අවසානයේ මොහොතේ තම තීරණය වෙනස් කරමින් භූමි භාගයේ මුරුසුවිල් හමුදා කඳවුරට ලබා දීම ප්‍රතික්ෂේප කරමින් විරෝධතා පැවැත්වූ බව සඳහන් කළ හමුදා ප්‍රකාශකයා රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කඳවුරු ඉවත් නොකරන බව අවධාරණය කොට තිබේ. බ්‍රිතාන්‍ය ආයුධ විකුණු රටවල් 27ට ශ්‍රී ලංකාවද අයත් වෙයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය පවුම් බිලියන 12ක වටිනාකමින් යුතු ආයුධ ලොව රටවල් 27කට අලෙවිකොට ඇතැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කාරක සභාවකින් නිකුත් කෙරුණු වාර්තාවක සඳහන්ව තිබේ. බ්‍රිතාන්‍ය පැවුම් මිලියන 8ක වටිනාකමින් යුතු ආයුධ ශ්‍රී ලංකාවට අලෙවිකොට ඇති බව එම වාර්තාවේ සඳහන්. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කළ යුතු රටවල් වෙත බ්‍රිතාන්‍ය ආයුධ සැපීම පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇතැම් මහජන නියෝජිතයන් තම විරෝධතාවය මේ වෙනට බ්‍රිතාන්‍ය රජයට පළ කරමින් සිටී.
අද විනිමය අනුපාතයේ ඔස්ට්‍රේලියානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 122.75යි, එක් ඇමරිකානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 130.12යි, එක් ඔස්ට්‍රේලියානු ඩොලර් එක ඇමරිකානු 7.94යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය. බොදුබල සේනා සංවිධානයේ ගලබඩාත්තේ ඥානසිරි හිමියන්ගේ ෆේස්බුක් ගිණුම අවලංගු කරයි. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අන්දමින් නැරඹෙයි. පළවන ලෝක යුද්ධයේදී දිවිදුන් පොදු රාජ්‍ය මණ්ඩල වැසියන්ගේ අනුස්මරණ දිනයට සහභාගී වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි. යාපනයේ මුදාගත් අක්කර 26,000න් 20,000ක් යලි හිමිකරුවන්ට පවරා දෙයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය ආයුධ විකුණු රටවල් 27ට ශ්‍රී ලංකාවත් අයත්. විදුරු සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්තිමින් සමාප්තයි. You are listening to Swa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. මීළඟට අප වෙත ලැබී ඇති ප්‍රජා නිවේදන කීපයක්. ලංකාරාම විහාරස්ථානයේ වස් කාලයේ සිදු කෙරෙන ආගමික වැඩසටහන් අතර මීළඟ අංකය. එක් දින භාවනා වැඩසටහන පැවැත්වෙන දිනේ 2014 ජූලි 26 වෙනි සෙනසුරාදා පෙරවරු 8:30 සිට සවස 5 දක්වා ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. මෙම වැඩසටහනට හැකි අයට සහභාගී වන ලෙස දායක සභාව දන්වා සිටී. නිව් සවුත් වේල්සී සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මෙහෙවන සිඩ්නිනුවර ප්‍රථම කෙටි නාට්‍ය උළෙල සැප්තැම්බර් මාස මුල් සතියේ පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී. මේට අනුබද්ධව මෙම නාට්‍යවල සහ නාට්‍ය උළෙලේ ගුණාත්මක භාවය වර්ධනය කෙරෙනුවස් ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න මෙහෙවන නාට්‍ය වැඩමුළුවක් අගෝස්තු මාස 3 වෙනි ඉරු දින සවස 3 සිට 7 දක්වා ඇලන් ජී ඉසි ප්‍රජාශාලාවේදී පැවැත්වේ. එම ස්ථානයේ ලිපිනය අංක 1 නිව්පෝර්ට් රෝඩ් පෙමුල්වේ. වැඩි විස්තර සඳහා මතන්න නිහාල් රූපසිංහ දුරකථන අංකය 0409 079 861 අනිල් ෆර්නෑන්ඩෝ 0430 216 044. සිංහල සංස්කෘතික හමුවේ අධ්‍යාපන අංශයේ සහ සිංහල පාසල් එකතු සංවිධානය කරන සිංහල පාසල් විවිධ ප්‍රසංගය පැවැත්වෙන දිනේ 2014 අගෝස්තු 9 වෙනි සෙනසුරාදා සවස 6:30ට පෙන්රිත්හි ජෝන් සදර්ලන්ඩ් පර්ෆෝමිං ආර්ට් සෙන්ටර්. වැඩි විස්තර සඳහා මතන්න සෑම් 0404 164 896 රොෂාන් 0435 902222 චින්තක 0422 118 65 සුගීෂ් 0430 36 55 රුක්ෂාන් 0434 011 018. ලංකාරාම විහාරස්ථානයේ ආධාර පිණිස පවත්වන මීළඟ ආහාර සල්පිල පැවැත්වෙන දිනේ 2014 අගෝස්තු 16 වෙනි සෙනසුරාදා පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන ස්ථානයේ රෝස්ලි ප්‍රජාශාලාව පෙනට් හිල් පාර කාලිම්ෆර්ඩ්. වැඩි විස්තර සඳහා ලංකාරාම විහාරස්ථානයේ අමතන්න දුරකථන අංකය 029627 25 94. විශාරද එඩ්වඩ් ජයකුඩි සහ චරිතා ප්‍රියදර්ශිනී පීරිස් සහභාගී වන මාරම්බරී සංගීත ප්‍රසංගය පැවැත්වෙන දිනේ 2014 අගෝස්තු 16 වෙනි සෙනසුරාදා සවස 6:30ට චැට්සුඩ්හි කොන්කෝස් තියටරෙහිදී. ප්‍රවේශ පත්‍ර සහ වැඩි විස්තර සඳහා අමතන්න දුරකථන අංකය 1300යි 973යි 978. මාරම්බරී ප්‍රසංගය ලංකා විෂන් අනුග්‍රහයෙන්. ඩොට් චැරිටි සංවිධානයේ මගින් සූදානම් කරන රාත්‍රී භෝජන ප්‍රියශාදය පැවැත්වන දිනේ 2014 අගෝස්තු 23 වෙනි සෙනසුරාදා සවස 6ට 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන ස්ථානයේ හාවිලෝ පැවිලියන් ෂෝ ග්‍රවුන්ඩ් රෝඩ් කාසල් හිල්. ප්‍රවේශ පත්‍ර වැඩිහිටි ඩොලර් 30යි අවුරුදු 12ට අඩු ළමුන් සඳහා ඩොලර් 10යි. මේ මගින් ලැබෙන ආධාර ලංකාවේ අසනීප වලින් පීඩා විඳින ළමුන්ගේ සුබ සාධනය සඳහා යෙදවේ. වැඩි විස්තර සහ ප්‍රවේශ පත්‍ර සඳහා මතන්න චම්පා උඩුවෙල 04 03 243 411. හමුන මේ ඉරහඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුන මේ ඉරහඳ
යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී සිත මා සිත හම්පුදා සිට මාලය පීදී පර වූ පෙම්මල ඔබ සිත මා සිත හම්පුදා සිට මාලය පීදී පර වූ පෙම්මල සිතින් තුරුළු කර මා මල් දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමං කළ සැටි කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමං කළ සැටි සිතින් දරාගෙන මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවී මගේ ළඟ තනියට ඉනු මැනවී ලබන අගෝස්තු 2 වෙනිදා සිඩ්නි නගරයේ පැවැත්වෙනවා තවත් වේදිකා නාට්‍යයක්. ඉතින් අද මේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමට පැමිණි කලාකරුවන් කීප පළක්ම විදුර සිංහල සංග්‍රහය සමග එකතු වෙනවා. ඉතින් මා මේ අවස්ථාවේ මුලින්ම සම්බන්ධ කරගන්නට කැමතියි මේ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පවන පොන ශ්‍රියන්ත මෙන්ඩිස්. ආයිබෝන් ශ්‍රියන්ත. ආයිබෝන් පුල්. ඔව් ශ්‍රියන්ත කියන්න පුළුවන්ද මොකද්ද මේ ඕස්ට්‍රේලියානු මේ සංචාරයේ අරමුණ කියලා? මම හිතන්නේ ඕස්ට්‍රේලියානු සංචාරී අරමුණේදී සිඩ්නි නගරය අපිට බොහොම ලෙන්ගතු සහ නැදකමක් දක්වනවා. මොකද අපි බොහෝ නිර්මාණ සිඩ්නි පුරවරේ වේදිකා ගත කිරීමට සැලසුම් කරලා තිබුණා අපි ඉතිහාසයේ ඉඳලම. ඒවා බොහෝ සාර්ථක වුණා. ඒ වගේම ටෙලිනාට්‍ය විෂය ගත්තමත් අපේ නිර්මාණ කාරණාව ටෙලිනාට්‍ය ශාස්ත්‍රය තුලත් සිඩ්නි පුරවරය අපිට සමීපයි. මෙවර අපි එන්නෙත් ඒ හා සමාන වූ අත්දැකීමක් සිඩ්නි ප්‍රේක්ෂකාගාරයට ලබා දෙන්නට. මේකේ නමින් පොඩ්ඩක් වෙනස්. කෑම ලෑස්ති. කෑම ලෑස්ති කියවම බොහොම සුලභ බොහොම නිරන්තරයෙන්ම අපිට අහන්න ලැබෙන දිනපතා අහන සමහරට ගෙදරත් ඉඳන් ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් කතා කරන වචනයක්. කෑම ලෑස්ති කියවම කෙසේ වෙතත් මේක නාට්‍යෝචිත හැඩයක් සංකලනය කරන්න ගියාම මේකේ ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයට තවමත් ගැටලුවක් තියෙනවා. ඔව් අපිට දැනගන්න ලැබුණ හැටියට මේ නාට්‍ය නම් කරලා තියෙන්නේ කෑම ලෑස්ති. ඉතින් ඔබගේ භූමිකාවත් මෙතන එල්ල ප්‍රධාන සුපෝයේදී. මොකක්ද අතර මේ කෑම ලෑස්ති සාමයේ සුපෝයේදීන් පිරිසක් මම හිතන්නේ මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද මේ නාට්‍යයේ භූමිකාව වෙන්නේ ඒකට? ඇත්තටම මම හිතන්නේ මෙතනදී මේ සුපෝයේදීන් රසක් එක්ක ආපුවාම රසවත් කෑමක් තමයි නිර්මාණය කරන්නේ. මොකද හැම සූපවේදියෙක්ම
හොඳට කෑම හදන්නට පුළුවන් අය. ඒක නිසාම මම හිතන්නේ ඔවුන් නිර්මාණය කරන රසවත් වූ ආහාරය අගෝස්තු 2 වෙනි දින හවස 6:30ට රෝස්ලි කමියුනිටි සෙන්ටර් හිතීදී අපේ ප්‍රේක්ෂකාගාරයට විඳින්නට පුළුවන් වේවි. ඇත්තට මේක බුදින්නට නොව අපි ආරාධනා කරන්නේ විඳින්නට. සාමාන්‍යයෙන් කෑමක් ආරාධනා කරනවානේ බුදින්නට. මෙතනදී වෙනස වන්නේ විඳින්න. කෑමක් විඳිනවා කියන එක ටිකක් වෙනස් වෙයි යුපුල්. මොකද මෙතන අපි සූපවේදීන් 6-7 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මම දන්නා තරමින් මොවුන් හැමෝම ඉතිහාසයේ ඉඳලම හොඳ රසවත් කෑම ආහාර හදපු අය. ඉතින් ඔවුන් හැමෝටම යම්සි මට්ටමකට යම්සි දැනීමක් තියෙනවා මේ ආහාර පිළිබඳව. අපි බලමු දෙවෙනිදාට මේ ආහාරය කොයි විදිහට සකසන්නේ කියලා. ඔව් ඉතින් අපිට දැනගන්න ලැබුණ විදිහට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ නම් මේ සුපවේදීන්ගේ ආහාර ඉතාමත් ප්‍රියජනක ලෙස අනුභව කරනවා කියලා ආරංචි. කොහොමද ඒ පිළිබඳ තොරතුරු? මම හිතන්නේ මෙතනදී අපි දර්ශන වාර අපි ඇත්තටම උත්සව 40ක් තිබ්බා. මේ උත්සව 40ෙම ආහාර හැදුවා අපි. එතකොට මේ උත්සව විවිධ නගරවල අපි පැවැත්තුවා. විවිධ නගරවල මේ උත්සව පවත්වපුවා. මේ සඳහා වූ ආහාර මහා පරිමාණයක් හදලා මහා දැවැන්ත ප්‍රේක්ෂකාගාරයට බෙදා හදා දුන්නා. මේ ආහාර ඇතුලේ තියෙනවා ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, ඒ වගේම ප්‍රේමය, දේශපාලනය, මේ බොහෝ දේ මේ ආහාර තුල මිශ්‍ර වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ආහාරය අනුභව කරන්නට එන්න අගෝස්තු 2 රෝස්ලි කමියුනිටි සෙන්ටර් හිටි. මේ ආහාරය අනුභව කරන්නට ඔබ යම්සි මට්ටමකට බොහොම සීමිත කණ්ඩායමකට තමයි දැන් ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා කියලාත් අපිට ආරංචිය තිබෙන්නේ. අපි මෙල්බන් නගරයේ ගිය සතියේ මේ ආහාරය බෙදා දෙනු ලැබුවා. ඊට පස්සේ කැන්බරා නගරයේත් බෙදා දෙනු ලැබුවා. ඒ හැමතැනදීම අපිට ලැබිච්ච ප්‍රතිචාර ඉතාමත් විශිෂ්ටයි. මම හිතන්නේ හැමෝම දේශපාලනික ආහාරයක් අනුභව කරන්න කැමතියි. මේ දේශපාලනික ආහාරයට අතුරුපස අපි ලබා දෙනවා. මේ අතුරුපස ලබා දෙන ශිල්පීන් ටික දේශපාලන ආහාරය කුමක්ද කියන කාරණාවත් ප්‍රේක්ෂකාගාරයට ඉතුරු කරලා ප්‍රශ්නයක් හැටියට එය බුදින්නට නෝ විදින්නට කියන කාරණාවත් ඉතුරු කරලා තමයි අපි මේ ආහාරය සඳහා වූ සැලසුම හදන්නේ. ඔව් දැන් මේ ශ්‍රියන්ත කියපු විදිහට අතරම මේක මේ ආහාර සම්පාදනය සඳහා එහෙම නැත්නම් මේ සුපවේදීන් ඉතා පිරිසක් මේ සිඩ්නි නගරයේ මේ වෙනකොට පැමිණලා සිටිනවා. ඉතින් මේ සුපවේදීන්ගේ මේ ක්‍රියාකාරකම් හසුරුවමින් මේ අධ්‍යක්ෂණය කරන්නේ අජිත් මෙන්ඩිස්. ඉතින් මා මේ අවස්ථාවේ සම්බන්ධ කරගෙන අජිත් කොහොමද මේ සුපවේදීන් මේ රසවත් ආහාර වලට ඔබ සූදානම් කරන්නේ? ඔව් දැන් සාමාන්‍යයෙන් අපි වේදිකාවක ආහාර නිර්මාණය කරන එකයි මේක භෝජනාගාරයක ආහාරයක් නිර්මාණය කරන එක අතර කාරණා දෙකක් තියෙනවා. ඉතින් මම මේකට පාවිච්චි කළේ මේ ආහාරය බුදින්නට නෙමෙයි විඳින්නට එන්න කියලා. ඉතින් මම හිතනවා සිඩ්නි නුවර ඉන්න අපේ සහෘද ප්‍රේක්ෂක ජනතාවට අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. මොකද්ද මේ ආහාරයක් ප්‍රේක්ෂකාගාරය තුළ කොහොමද ආහාරයක් අපි විඳින්නේ කියන එක පිළිබඳව. ඉතින් ඒ තුළ අපිට ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ අපි මේ වෙන විට ආහාරය සඳහා පාවිච්චි කරන්නේ මොන වගේ ආහාර වර්ගද කියන්නේ මොන වගේ දේවල්ද කියලා අපේ සමාජයේ සංස්කෘතිය සහ ඒ සියලු ක්‍රම සමාජ සත්‍යයන් තුළදී ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරගන්න පුළුවන් වේවි. ඒ නිසා මම ආරාධනා කරන්නේ මේ අලුත් අත්දැකීම ලබා ගන්න අපිට එකතු වෙන්න කියලා. ඔව් අර ඔබ ශ්‍රී ලංකාවේ ආහාර එහෙම නැත්නම් මේ භුක්ති විඳීම ගැන කතා කරනකොට නොඑක් ආකාරයෙන් මේක අර්ථ දක්වන්නට පුළුවන්. මේකට යම් පසුබිමක් දුන්නොත් අපේ අසන්නන්ට යම් ඉඟියක් දුන්නොත් එහෙම මොන වගේ පසුබිමකින්ද මේ නාට්‍ය රචනා වෙලා තියෙන්නේ? මම හිතනවා ඒක මම කියනට වඩා ඇවිල්ලා බැලුවොත්ම තමයි හොඳ කියලා. මොකද එතකොට උන්ට මේ අපි කතා කරන්නේ මොකද්ද කියලා කියන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද ඒක කිව්වොත් ඒක රසෙ නැති වෙනවා. හොඳයි මේ රසෙ විඳින්න ඇවිල්ලාම රසෙ විඳ ගමු කියනවා. හොඳයි මේ වෙනකොට ඇත්තටම මේ ආහාර සඳහා සුපවේදීන් රසක්ම වෙන්නේ කවුද මේ ෆැමිලි සුපවේදීන් ගැන හැඳින්වුවේ? මෙතන ඉන්නවා හොඳම ශ්‍රියන්ත වෙන්නිස් මාදරී මල්වත්තගේ ජනක කුඹුකගේ වසන්ත විට්ටච්චි කීර්තිගේ රත්නායක ඒ වගේම ප්‍රදීප් ඇරාගම කියන ශිල්පීන් ශ්‍රී ලංකීය වේදිකාවේ මේ වෙනුවට බොහොම කාර්යබහුල සහ කාර්යශූර ශිල්පීන්
ශිල්පීන් මම සූප වේදින් කියලා හඳුන්වන්න කැමති මේ වෙලාවේදී. උන් සිඩ්නි නුවරට පැමිණ සිටිනවා. සිඩ්නි නුවර ප්‍රේක්ෂක ජනතාවට හොඳ ආහාර වේලක් හොඳ රසවත් ඒක බුදින්නට නෙවෙයි හොඳ රසවත් ආහාර වේලක් විඳින්නට අවස්ථාවක් ලබා දෙන්නට. ඔව් ඒ වගේම මේ අවස්ථාවේ මා සමග සිටිනවා මේ නාට්‍ය සඳහා සම්බන්ධින් පැමිණි තවත් අග්‍රගණ්‍ය නිලියක්. ඒ කවුරුත් හඳුනන මාදනී මල්වත්ත. මාදනී මම හිතන්නේ මේ මාස කිහිපයකට පෙරත් සිඩ්නි නගරයට පැන සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයත් සමග ඊට කලින් පරාසය වගේම බක්මහරංගන ප්‍රසංගය වගේ මේ මෑත කාලයේ අවස්ථා ගණනාවකම සිඩ්නි නගරයේ සංචාරය සඳහා පැමිණුණා. ඉතින් නැවත වතාවක් සිඩ්නි ප්‍රේක්ෂකයන්ට මාදනී මල්වත්ත හමු වීමේ අවස්ථාවක් ලැබෙනවා අගෝස්තු 2 වෙනිදා. ඉතින් මාදනී ඔබ කොහොමද දකින්නේ මේ නාට්‍ය මේ ස්පෝයදින් අතර ඔබගේ භූමිකාව මොකද්ද? ඔව් ඇත්තටම සිඩ්නි නගරයට මාදනී මල්වත්තගේ කියන නාමය නුහුරු නමක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙනවා මගේ ආදරණීය සිංහල ප්‍රේක්ෂකයන් සමග සිඩ්නි නගරේ. ඉතින් ඇත්තටම කැමලෑස්සි දෙවනිදා ඇවිල්ලා බලන්න මොකද්ද මේ වෙන්න හදන්නේ කරන්න යන්නේ කියලා කැමලෑස්සි ඇත්තටම කියන්න බෑ කොයි රසයිද කොයි විදිහයිද කොයි ගුණයිද ඒක ඇවිල්ලා කාලා බලලා ඒ ගුණ සුවඳ රහ විඳගන්න කියලා මං සිඩ්නි නගරයේ ඉන්න මගේ සිංහල ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා බොහොම ආදරෙන්. ඔව් ඉතින් ඒ වගේම අර කලින් අපේ ශිල්පීන් ප්‍රකාශ කළ පරිදි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ හතර අතේම මම හිතනවා කෑම අතින් නම් අඩුවක් නැහැ. හැම පැත්තෙම නොඑක් ආකාරයෙන් කෑම සූදානම් වෙනවා. ඒ වගේම කෑම භුක්ති විඳින්නත් ජනතාවත් පෙළ ගැසී සිටිනවා. ඉතින් මේ සිඩ්නි නගරයේ ජනතාවට කොහොමද මේ කෑම ලබා දෙන්න සූදානම් වෙන්නේ? ඔව් ඇත්තටම අපි සූපවේදීන් පිරිසක් ඇවිල්ලා ඉන්නවානේ මේ වෙනකොට ලංකාවේ ඉඳලා බොහෝම ප්‍රවීණ සූපවේදීන් පිරිසක්. ඉතින් මම තමයි එකම කාන්තා සූපවේදිනිය. ඇවිල්ලා ඇත්තටම දෙවනිදා එන්නකො කොහොමද මේකේ රස කොහොමද කොයි විදිහයිද කියලා දැනගන්න. ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. ඇවිල්ලා මේකේ රහ ගුණ විඳගන්න. ඒ වගේම මම දන්නවා සිඩ්නි නගරයේ ඉන්න සිංහල නාට්‍ය ප්‍රේක්ෂකයෝ ඇත්තටම බොහෝම උනන්දුවෙන් ආසාවෙන් මේ දේවල් පිටිපස්සේ හොයමින් යන පිරිසක් ඉන්නවා. ඇත්තටම ඒක විඳින්න ඒ දේවල් වලට ආදරය කරන අපේකමට ආදරය කරන පිරිසක් තමයි සිඩ්නි නගරයේ වාසය කරන්නේ. ඉතින් ඇත්තටම හරිම රහයි කැමලෑස්සි එන්න අපිත් එක්ක එකතු වෙන්න. හොඳයි. ඉතින් අපි බලමු ලබන අගෝස්තු 2 වෙනිදා රෝස්ලි ප්‍රජාශාලාවේ මේ සුපවේදීන් එකතු වෙලා සූදානම් කරන ආහාර වේල එහෙම නැත්නම් මේ කෑම වේල රස විඳින්නට මේ හැමෝගෙම ආරාධනාව සිඩ්නි නගරයේ සිටින සියලුම ප්‍රේක්ෂක ජනතාවට මේ විදුර ගුවන්විදුලියේ ඔස්සේ අපි ලබා දෙනවා. ඉතින් මේ කෑම සූදානම් කරන තියෙන මේ කෑම රස විඳින්නට පැමිණෙන්න කියා අප ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ලබන අගෝස්තු 2 වෙනිදා සවස් 6:30ට රෝස්ලි ප්‍රජාශාලාවට පැමිණෙන්න. කෑම ලෑස්ති නාට්‍ය සඳහා ප්‍රවේශ පත්‍ර සහ වැඩි විස්තර සඳහා මතන්න නිශාන්ත ජයකොඩි දුරකථන අංකය 0.41 331 432 මියුරු රසයි ඇවුම් හනයි සවන් දුරට විදුර සමුගෙන යන්නට මත්තෙන් ක්‍රීඩා තොරතුරු සඳහායි අපි යොමු වන්නේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා කොළඹ සිංහල ක්‍රීඩාංගණයේදී. කාසිය වාසී ලබාගෙන පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තෝරාගත්තා. අද සවස් පළමු දිනේ අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 5කට ලකුණු 305ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දුවර 86ක් ඇතුළත සංගකාර ලකුණු නොලබාම දැවී ගියත් මහල් ජාවදන නොදැවී ලකුණු 140ක් ලබාගෙන සිටිනවා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 12ක් ලබාගෙන සිටිනවා නොදෙවී ඔවුන් දෙදෙනායි පන්දුවට පහර දීම සඳහා හෙට ක්‍රීඩා පිටියට පැමිණීමේ නියමිතය. ඇන්ජලා මැතිව්ස් ලකුණු 63ක් ලබා ගත්තා. ස්ටයින් සහ ඩොමිනි කඩලු දෙක බැගින් ලබාගෙන තිබෙනවා. ඒ අතරම ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතුපත්තුගේ සේවා කාලයේ එළබෙන පාකිස්තානු සංචාරයේ අවසන් වන තුරු දීර්ඝ කරලා තියෙනවා ක්‍රිකට් විධායක කමිටුව විසින්.
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල ස්කොට්ලන්තයේ ග්ලොස්ගෝව්හිදී ඊයේ රාත්‍රී බ්‍රිතාන්‍ය වේලාවෙන් ආරම්භ වුණා. රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් ඒසා 17ක් සඳහා පුරා දින 11ක් පුරා තරඟ වදිනවා. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රජිනගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සවයේ ඉතාමත්ම ආකර්ශනීයයි කියලා දැනගන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 104 දෙනෙක් නිලධාරීන් 44 දෙනෙක් සහභාගී වුණා මෙම ක්‍රීඩා උළෙලට. බලාපොරොත්තු තබාගෙන සිටපු බොක්සිං ක්‍රීඩාවේ කාන්තාංශයේ අනුෂා කොඩිතුවක්කු සහ පිරිමි අංශයේ මංජු වන්නයාරච්චි මෙම තරඟමාලාවට සහභාගී වන්නේ නැහැ. පසුගිය සතියේදී සිදු රියානතුරක් නිසා උන් දෙදෙනාට සහභාගී වන්න සිදු අවස්ථාවක් ලැබුණේ නැහැ මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට. කෙසේ වෙතත් බර ඉසිලීම, හෙල්ල විස කිරීම, ඉලක්කයට වෙඩ තැබීම යන අංග පිළිබඳව ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු තබාගෙන තිබෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඉතින් අසන්නනේ එම ක්‍රීඩා තොරතුරුත් සමගින් අප ඔබගෙන් සමුගෙන යන්නටයි සූදානම. අද අපත් සමග රැඳී සිටියාට බෙහෙවින්ම ස්තුතියි. බලාපොරොත්තු වෙනව ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 10ට ඔබ හමුවන්නට. අද ඔබට කතා කළ මම සුජීව මුදුලගේ වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදුක් විදාන ඔබ සැමට සුවදායක රාත්‍රියක් සහ සුවදායක සතියක්. පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදු ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දු පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදු ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දු සිහිනෙන් ගෑමුදු සුවඳක් වාගේ මිහිරි අතීතය හැඟුණේ ඔබට මේ තරම් මා පෙම් කළ බව වෙන්වන තුරු